ආයුබෝවන්. අදත් අපි ඔබ සමග එකතු වෙනවා හත ශ්‍රේණිය පළවෙනි පාඩම ශාක විවිධත්වය සපුෂ්ප ශාක ප්‍රධාන කාණ්ඩ. මේක අවසාන කොටසක් විදියට පළවෙනි පාඩමේ ශාක විවිධත්ව පාඩමේ අවසාන කොටසක් විදියට අද පාඩම් කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ කොටස් පිළිබඳ සාරාංශයක් විදිහට මේ පාඩම කරා. පූමංගී හා ජායංගී පුෂ්ප, සපුෂ්ප ශාක ප්‍රධාන කාණ්ඩ, කාණ්ඩ ලක්ෂණ, උදාහරණ ශාක මොනවාද? බීජයක් පරෝහණය වෙන්නේ කොහොමද? බීජයක පරෝහණය සහ පරෝහණ ක්‍රම. අද පාඩම පටන් ගන්න කලින් මට ගොඩාක් මගේ ශිෂ්‍යාවන් සිසුන් ඉල්ලීමක් කරා. කලින් පාඩමේ අපි කරා පූමංගී සහ ජායංගී පුෂ්ප කියලා කිව්වට වැඩි විස්තරයක් කරේ නැහැ. පොඩ්ඩක් සර් මේ තව පොඩි විස්තරයක් දෙන්න කියලා. ඒ නිසා මම බලාපොරොත්තු වෙන මුලින්ම පූමංගී සහ ජායංගී පුෂ්ප කියන්නේ මොකක්ද කියලා කියන්න. මම ඒ නිසා ගෙනාවා අද පන්තියට පොල් ගහගෙන නගින්න උනා. ඔගොල්ලෝ මේක දැකලා ඇති. මේක පොල් ශාකයේ පුෂ්ප මංජරියක් එනවා. ඒ පුෂ්ප මංජරියෙන් එක කොටසක් තමයි මම මේ ගෙනල්ලා තියෙන්නේ. මේකේ ඕගොල්ලන්ට පේනවා පහලින් ගෙඩි වගේක්, ඉහළින් පුෂ්ප වගේක්. ඇත්තටම මේ දෙකම පුෂ්ප. මේ තියෙන්නේ පූමංගී පුෂ්ප. අපි කියමු පිරිමි මල් කියලා. මේ තියෙන්නේ ජායංගී පුෂ්ප. ගෑනු මල්. පූමංගී පුෂ්ප පිරිමි මල්. ජායංගී පුෂ්ප ගෑනු මල්. එකම ගහේ තිබෙන්නේ. සමහර වෙලාවට ගස් ලැබු වගේ ශාකවල පූමංගී පුෂ්ප එක ගහකට ජායංගී පුෂ්ප තව ගහකට තියෙන්න පුළුවන්. හැබැයි ගස් ලැබු ශාකේ එකම ගහේ පූමංගී ජායංගී පුෂ්ප දෙකම හට ගන්න අවස්ථාවක් තිබෙනවා. ගස් ලැබු ගහේ. කරවිල වැලක් ගත්තොත් අපි කරවිල වැල ගත්තොත් කරවිල ගෙඩියක් කරලක් බවට පත්වන ජායංගී පුෂ්ප තිබෙනවා. පූමංගී පුෂ්ප වෙනම හටගන්නවා. එතකොට අපි බලමු ජායංගී පුෂ්ප සහ පූමංගී පුෂ්ප විව්වේ කොහොමද කියලා. මේ එකක් අපි ගලවලා ගත්තොත් මේ තියෙන්නේ ජායංගී පුෂ්පය. මේක පොල් ගහක් මත පොල් ගහක් යට ඇතම් වෙලාවට වැටිලා තිබෙනවා. මේ විව්වේ අපි කියනවා මේකට කුරුම් බැට්ටිය කියලා. කුරුම් බැට්ටි මැෂිම මතකද හැදුවා? ඒ කුරුම් බැට්ටි මැෂිම හැදුවේ ජායංගී පුෂ්පය. පොල් ශාකයේ ජායංගී පුෂ්පය. ඒතර මෙයා තමයි විශාල වෙලා පොල් ගෙඩියක් බවට පත් වෙන්නේ. මේ ජායංගී පුෂ්පය. මෙයා තමයි විශාල වෙලා පොල් ගෙඩියක් බවට පත් වෙන්නේ. අපි බලමු පූමංගී පුෂ්පය. පොල් ශාකයේ
පූමංගී පුෂ්පය. මේක පොල් ගහ යට වැටිලා තියෙනවා. අහුලලා බලන්න. ඇයි ජායාංගී පුෂ්පයක් සහ පූමංගී පුෂ්පයක් කියලා කියන්නේ? අපි කලින් පාඩමේ කරා පුෂ්පයක සාමාන්‍යයෙන් පුෂ්පයක තියෙන ප්‍රධාන කොටස් එකක් තමයි මණිපත්‍ර. මණිපත්‍ර. දෙවෙනි එක දලපත්‍ර. තුන්වෙනි එක ඌමංගය. තව කොටසක් තියෙනවා ජායාංගය. මේ පුෂ්ප දෙවර්ගයේ එන්නේ මෙහෙමයි. බොහෝ පුෂ්පවල මේ කොටස් තුනම තිබෙනවා. මොනවද? මණිපත්‍ර, දලපත්‍ර, පූමංගය සහ ජායාංගය කොටස් දෙකම තියෙනවා. අපි උදාහරණයක් විදියට කලින් පාඩමේ අපි වද පුෂ්පය යන්න. ඒ වද පුෂ්පයේ දලපත්‍ර තියෙනවා කිව්වා. මණිපත්‍ර තියෙනවා කිව්වා. රේණු තියෙනවා කිව්වා. තව තියෙනවා ඩිම්බ කෝෂය. අපි කියනවා ජායාංගය. ජායාංගයේ තිබෙනවා. ජායාංගයේ තිබෙනවා මේ පුෂ්පය. රේණු අපි රේණුවට කියන්නේ පූමංගය. පූමංගයේ තිබෙනවා. ජායාංගයේ තියෙනවා. දලපත්‍ර තිබෙනවා. මණිපත්‍ර තිබෙනවා. සාමාන්‍ය පුෂ්පයක මේ කොටස් හතරම එතකොට තිබෙනවා. එහෙම පුෂ්ප අපි හැඳින්නුවා ද්විලිංගික පුෂ්ප. කොටස් දෙකම තියෙනවා. පිරිමි කොටසයි ගෑනු කොටසයි දෙකම තිබෙනවා. ද්විලිංගික පුෂ්ප. ඒකලිංගික පුෂ්ප තමයි මේ දෙකෙන් එකක් තිබෙන පුෂ්ප. අපි දැන් බලමු මොනවද ඒකලිංගික පුෂ්ප. අපි ගත්තොත් පොල් ශාකයේ පූමංගී පුෂ්පය මම ටිකක් ලොකුවට අඳින්න. මේක පේන්නේ අත්කාචයක් අරගෙන බලන්න පුළුවන් ඕගොල්ලන්ට. අත්කාචයක් අරන් බැලුවම මේකේ තියෙන කොටස් හොඳට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලොත් එහෙම කරන්න. මෙයාගේ තිබෙනවා කුඩා මණිපත්‍ර 3ක්. කුඩා මණිපත්‍ර 3ක් තිබෙනවා. මණිපත්‍ර 3යි. කහ පාටට හුරු මණිපත්‍ර. ඊළඟට මෙයාගේ දලපත්‍ර තියෙනවා 3ක්. දලපත්‍ර 3ක් තියෙනවා. මෙයාගේ තිබෙනවා රේණු 1යි 2යි 3යි 4යි 5යි රේණු 6ක් තියෙනවා. රේණු 6ක් තියෙනවා. මෙයාගේ අවශිෂ්ට වූ කලංකය වගේ කොටසක් තිබෙනවා.
මේක තමයි කුමංගේ පුෂ්පය. මෙයාගේ ඩිම්බ කෝෂය නෑ. ඩිම්බ නෑ. අපි ගත්තොත් ජායාංගී පුෂ්පය. ඒ ජායාංගී පුෂ්පේ මේ විදිහට අපිට ගලවන්න පුළුවන්. මේ ගලවන්න පුළුවන්. මේ වලට කියන්නේ මණිපත්‍ර. මණිපත්‍ර. මේ ඩිම්බ කෝෂය තමයි මේ ඵලයක් බවට පත් වෙන්න try කරලා තියෙන්නේ. පරාගණයක් සමහර වෙලාවට සිදු වෙලා නොමැති නිසා මේක කුරුම්බැට්ටියක් ලෙස බිමට වැටිලා. ඇතැම් පුෂ්පවල අපි ගත්තොත් වට්ටක්කා පුෂ්පයක් අපි ඇන්දොත් මේ වට්ටක්කා පුෂ්පේ ඔගොල්ලෝ දැකලා ඇති මේ විදියට මේ විදියට පුෂ්පේ කොටස් තියෙනවා. එතකොට මේක ද්විලිංගික පුෂ්පයක් වෙන්න පුළුවන්. මේකේ රේණුත් තිබෙනවා. කරවිල පුෂ්පයක් ගත්තොත් කරවිල පුෂ්පේ මෙහෙම තියෙනවා කොටසක්. හැබැයි ඒ තියෙන්නේ කලංකය. කීලය, ඩිම්බ කෝෂය, දලපත්‍ර තිබෙනවා. මණිපත්‍ර තිබෙනවා. හැබැයි මේකේ රේණු නැහැ. මේක ස්ත්‍රී පුෂ්පය. නැත්තම් කියනවා ජායා පුෂ්පය. අපි එනම් බලමු ඊළඟට සපුෂ්ප ශාකයක ප්‍රධාන කාණ්ඩ මොනවද කියලා. සපුෂ්ප ශාකය වර්ග දෙකක් තියෙනවා. කාණ්ඩ දෙකක් තියෙනවා. සපුෂ්ප ශාක බෙදෙන නිර්ණායකයක් විදියට බීජපත්‍ර ගන්න පුළුවන්. බලමු බීජපත්‍ර කියන්නේ මොනවද කියලා. මේ බීජපත්‍ර සංඛ්‍යාව අනුව කාණ්ඩ දෙකයි. සපුෂ්ප ශාකයේ ප්‍රධාන කාණ්ඩ දෙකයි. ඕගොල්ලෝ මේ වචනේ දැන්ටමත් අහලා තියෙනවා. ඒක බීජ පත්‍රී ශාක ද්වි බීජ පත්‍රී ශාක ඔන්න ප්‍රධාන කාණ්ඩ දෙක. සපුෂ්ප ශාකයක ශාක බෙදෙන ප්‍රධාන කාණ්ඩ දෙක. ඒක බීජපත්‍රී ශාක සහ ද්විබීජපත්‍රී ශාක. වචනයෙන්ම පැහැදිලි. ඒක කියන්නේ එකයි. බීජපත්‍ර එකක් තියෙන ශාක. අපි බලමු බීජපත්‍ර කියන්නේ මොනවද කියලා. බීජපත්‍ර දෙකයි, ද්වි කියන්නේ දෙකයි. ද්විබීජපත්‍රී ශාක. බීජපත්‍ර. ඕගොල්ලෝ රටකජු කනකොට පිටපොත්ත සුද්ධ කරලා අතුපාට පොත්ත සුද්ධ කරා. සුද්ධ කරාම පියලි දෙකක් ඕගලන්ට වෙන් වෙනවා, පේනවා. රටකජුවක පියලි දෙකක්. ඒ පියලි කියලා අපි කිව්වට ඒවා බීජපත්‍ර. ඔයාලට බීජපත්‍ර බලා ගන්න ඕනේ නම් ගෙදර තිබෙන බීජ වර්ග තියෙනවා. මුම් බීජ තියෙනවා ගෙදර. වී තියෙනවා ගෙදර. වීයට අබ බීජ තියෙනවා. බඩිරිඟු බීජ තියෙනවා. ගෙදර පහසුවෙන් හොයාගන්න පුළුවන් බීජ. පැය 24ක් පෙඟෙන්න තියලා. පෙඟෙන්න තියලා තෙත පුළුම් මත පැලවෙන්න ඉඩ හරි. දවස ගානේ නිරීක්ෂණය කරා.
ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි මුම් බීජයක් හිටවුවොත් ටික දවසක් යනකොට මේ බීජේ අංකුරයක් හට ගන්නවා මූලාංකුර. තව එකක් හට ගන්නවා අනාගත කඳ බවට පත්වන අංකුරය. රුව අංකුරය. එතකොට මේ බීජය පසින් ඔසවමින් මූලය වර්ධනය වෙනවා. තව ටික දවසක් යනකොට මේ විදියට අපිට පසෙන් මතු පිටට පත්‍ර දෙකක් ওই විදියට දිගහැරෙනවා. අන්න ඒ වාට තමයි අපි කියන්නේ බීජ පත්‍ර කියලා. මේවට තමයි බීජ පත්‍ර කියන්නේ. ඊළඟ මොකද වෙන්නේ? මේ බීජ පත්‍ර දිගහැරෙමින් අග්‍රස්ත අංකුරයක් වර්ධනය වෙමින් අපිට තවත් පත්‍රයක් බලා ගන්න පුළුවන්. තවත් පත්‍ර මේකේ හට ගන්න. ඔය විදියට මේක සාමාන්‍ය පත්‍රයක්. කොළ පාටයි. මේක සාමාන්‍ය පත්‍රයක්. බීජ පත්‍රෙ මේ තවත් දවස් දෙකක් තිබ්බොත් මේ බීජ පත්‍ර හැකිලිලා යන හැලිලා යන්න පුළුවන්, වැටෙන්න පුළුවන්. පත්‍ර විශාල වෙනවා සාමාන්‍ය පත්‍ර. මේ විදිහට මූලය තවත් පල්ලෙහාට වර්ධනය වෙනවා. මෙන්න බීජ පත්‍ර. එහෙනම් බීජ පත්‍ර කීයක් තියෙනවද? දෙකයි. දෙක නම් ද්වි. එහෙනම් ද්වි බීජ පත්‍ර. මේ විදියට ප්‍රෝහණය වෙනකොට බීජ පත්‍ර දෙකක් පේනවනම් තියෙනවනම් අපි දානවා ද්වි බීජ පත්‍රී ශාක ගොඩට. මුම් බීජ, බෝංචි, මෑ, අඹ වගේ අපිට ගොඩාක් ශාක ද්විබීජ පත්‍රී ශාක දාන්න. ඒක බීජ පත්‍රී ශාකයක් ගත්තොත් මේක පරෝණ ක්‍රමයක් මම මේ කියලා දුන්නේ ඇත්තටම. බීජයක පරෝණේ මට ඕනේ බීජ පත්‍ර කියලා දෙන්න. බීජ පත්‍රයක් කියන්නේ මොකක්ද කියන්නේ? පීලි දෙකකට වෙන් වෙන ඒවා. ගොඩක් කඩල ඔයගොල්ලෝ ආහාරයට ගන්නවා. මුං ඇට, බෝංචි, කව්පි, මේ බීජ පත්‍ර මේ ක්‍රමයක තමයි පරෝහණය වෙන්නේ. මේකේ පරෝහණ ක්‍රම විදියට මේක එකක් හඳුන්වන්න පුළුවන් ද්විබීජ පත්‍රී ශාකවල පරෝහණ ක්‍රමය. ද්විබීජ පත්‍රී ශාක අපි පරෝහණ ක්‍රමය හඳුන්වනවා. මේක අපි බහුම පරෝහණ ක්‍රමය. අපි බහුම අදෝ බහුම පරෝහණ ක්‍රම දෙකකුත් තිබේ. අපි දවස් දෙකක් නැත්නම් දවසක් දෙඟෙන්න තියලා
වියට කිහිපයක්. බඩේරිඟු බීජ කිහිපයක්. පැලවෙන්න තිබ්බොත් අපිට මේ වියටය ප්‍රෝහණය වෙනකොට මේකේ බීජ පත්‍ර දෙකක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මේ වගේ එක බීජ පත්‍රයේ දකින්න ලැබෙන්නේ තෘණ ශාක එක ළඟින් මේකේ මුදුන් මුලක් නැහැ. එක ළඟින් මුල් රාශියක් පැන නැගි. අපි කිව්වා කාන්තු මූල පද්ධතිය. ගැඹුරට වීදෙන ප්‍රධාන මුලක් තියෙනවා. මුදුන් මූල පද්ධතිය. ත්‍රිබීජපත්‍රී ශාක බීජය පරෝහණය කර වෙනකොට ඔයගොල්ලන්ට මූල පද්ධතියත් බලන්න පුළුවන්. මුදුන් මූල පද්ධතිය. ඔයගොල්ලෝ ගන්න ගොයක් බඩේරිඟු තෘණ ශාක ඕන එක. උණ ශාකය තාල වර්ගයට අයිති ඕනම ශාකයක්. පොල් පුවක් කිතුල් තල් ඒව ඕන එකක් ගන්න පුළුවන්. ඒවල ප්‍රෝහණය බොහෝ වෙලාවට මේ විදියට තිබේ. බීජ පත්‍ර එකක්. එහෙනම් අපි කියනවා බීජ පත්‍ර එකක් තියෙන ප්‍රෝහණය ඒක බීජ පත්‍රය වලට එක බීජ පත්‍රය බීජ පත්‍ර දෙකක් දකින්න ලැබෙනවා නම් අපි කියන්නේ ද්විබීජ පත්‍රය ශාක. අපි බලමු මේගොල්ලන්ගේ කාණ්ඩ ලක්ෂණ. කාණ්ඩ ලක්ෂණ මොනවද කියන්නේ? අන්න එක මකනවා. කාණ්ඩ දෙකයි. ඒක බීජපත්‍රී ශාකයි, ද්විබීජපත්‍රී ශාකයි. මේගොල්ලන්ගේ මොනවද ලක්ෂණ? එහෙනම් ඔයගොල්ලෝ පරිසරයේ උදාහරණයක් ලෙස පොල් ශාකය ගමු. ඒක බීජපත්‍රී විදියට, ද්විබීජපත්‍රී විදියට මම මේ විදියට වගුවක දක්වන්න. ලක්ෂණය කෙටියෙන් මම ලියන්න. ඒක බීජ පත්‍රී ශාකවල ලක්ෂණ, ද්වි බීජ පත්‍රී ශාක ලක්ෂණ. අයි බලමු පුෂ්පයක තියෙන කොටස් පරීක්ෂා කරලා බලලා පත්‍රවල ලක්ෂණ කොහොමද? මේ තියෙන ඒක බීජපත්‍රී පුෂ්පයක් අපි පෙන්නනවා. මතක් කරගන්න. අපි බලමු මෙයාගේ මේ දෙගොල්ලෝ බෙදෙන ප්‍රධානම ලක්ෂණය තමයි බීජපත්‍ර. බීජපත්‍ර ඒක බීජපත්‍රී වල බීජපත්‍ර එකයි. බීජපත්‍ර එකකි. එහෙනම් ද්විබීජපත්‍රී බීජපත්‍ර දෙකකි. ඔන්න වෙනස්කම්. විවිධත්වය කියන්නේ ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී ශාක අතර ප්‍රධාන වෙනසක් බීජපත්‍රයේම පේනවා. ප්‍රෝහණී දකින්න පුළුවන්. දෙවෙනි එක පත්‍රයක් ගැන, සාමාන්‍ය පත්‍රයක් ගැන අපි කතා කරමු. ඒක බීජපත්‍රී ශාකයක පත්‍රයක් මතක් කරගන්න. පොල් ගහ, පොල් පත්‍රය. ඉතින් පොල් පත්‍රයේ සංයුක්ත පත්‍රය. ඒක එක පත්‍රිකාවක් තමයි පොල් කොළේ කියලා අපි කියන්නේ.
එතකොට මෙයාගේ ලක්ෂණ අපිට බලන්න පුළුවන්. දීපත්‍රි ශාකයකට අපි ගමු උදාහරණයක් විදියට බෝකොළ. බෝකොළ මෙන්න ද්විබීජපත්‍රි ශාක පත්‍රයක්. පත්‍රයේ සැලකිල්ලට ගත්තොත් පත්‍රයේ සිහින් දිගටි පත්‍ර මේගොල්ලන්ගේ තියෙන එක බීජපත්‍රිය සිහින් දිගටි. මේගොල්ලන්ගේ තියෙන පළල් පත්‍ර. තේක පත්‍රය, කොස් පත්‍රය, කැන්ද පත්‍රය, පළල් පත්‍රය. මෙයාගේ නාරටි වින්‍යාසයක් බලන්න. ලක්ෂණය නාරටි වින්‍යාසය. මේ කලින් පාඩමේ කියලා දුන්නා. මෙයාගේ තියෙන සමාන්තර නාරටි වින්‍යාසය. සමාන්තර නාරටි වින්‍යාසය. ද්විබීජපත්‍රි ශාකවල තියෙන ජාලා දැලක් වගේ නාරටි. ඊළඟට අපි බලමු මේගොල්ලන්ගේ තව ලක්ෂණය. මුල ගැන කතා කරමු. මුල ඒක බීජපත්‍රි අපි දැනටමත් දන්නවා. මුල තන්තු මූල පද්ධතිය. තන්තු මූල පද්ධතිය. එහෙනම් ද්විබීජපත්‍රි ශාකවල ගැඹුරට විහිදෙන මුල් තිබුණා. මුදුන් මුලක් තියෙන එක කිව්වා. මුදුන් මූල පද්ධතිය. මුදුන් මූල පද්ධතිය. ඊළඟට බලමු පත්‍රය නාරටි වින්‍යාසය ගැන කතා කරා, මුල් ගැන කතා කරා. ඊළඟට අපි ගමු කඳ ගැන. කඳ මේගොල්ලන්ගේ කඳ පොල් ගහක් මතක් කරගන්න. අතු බෙදිලා නැහැ. පොල් ගහක් මතක් කරගන්න. කඳ අතු බෙදිලා නැහැ. මේගොල්ලන්ගේ කොස් ගහක් මතක් කරගන්න. කඳ අතු බෙදිලා. කඳ අතු බෙදිලා. එහෙනම් කඳ අතු බෙදී නැත. අතු බෙදී නැහැ. ද්විබීජපත්‍රි වල කඳ අතු බෙදී ඇත. එහෙනම් කඳ පත්‍ර මුල අපි ගමු පුෂ්පය. ලස්සනම විවුව පුෂ්පය. පුෂ්පය බලමු මේගොල්ලන්. අපි දැනටමත් පෙන්නුවා. ඒක බීජපත්‍රි වල පුෂ්පය පත්‍ර මම පෙන්නුවා පත්‍ර සංඛ්‍යාව. මණි පත්‍ර 3යි. දල පත්‍ර 3යි. රේණු 6යි. තුනේ ගුණාකාර. ත්‍රිඅංක සැලැස්ම. අංක එහෙම නැත්නම් කියනවා තුනේ ගුණාකාර. අංක 3 සැලැස්ම. පත්‍ර 3යි. මණි පත්‍ර 3යි. එහෙම නැත්නම් දල පත්‍ර 6යි. රේණු 6යි. තුනේ ගුණාකාර. තුنين වැඩි වෙලා යන තුමර චක්‍රේ 3 6 9 අන්න.
ත්‍රිඅංක සැලැස්ම. එහෙම නැත්නම් තුනේ ගුණාකාර. එහෙම නැත්නම් හයේ ගුණාකාර. තුනේ හෝ හයේ ගුණාකාර. පුෂ්පයේ තියෙන කොටස් ගණන ත්‍රිඅංක සැලැස්ම. මෙයාගේ චතුරාංක හෝ පංචාංක පස්වරක් චක්‍රයට තියෙන්නේ. හතරවරක් චක්‍රයට තිබෙන්නේ. මොනවද? පුෂ්පේ කොටස්. අපි ඉක්සෝරා පුෂ්පය මතක් කරොත් රත්මල් වගේ ශාකයක් ඉක්සෝර. ඒක පෙති 4යි. ඉතින් පෙති 4ක් තියෙනවා නම් අපිට සැක කරන්න පුළුවන් මෙයා ද්විබීජපත්‍රී ශාකයක් කියලා. වද පුෂ්පේ ගත්තොත් වද පුෂ්පේ දලපත්‍ර 5යි. 5ක සැලැස්මක් ඒකේ තියෙන. පංචාංක සැලැස්ම. එනම් පුෂ්පය පරීක්ෂා කරලා අපිට ඒ ශාකය ඒක බීජද ද්විබීජද කියලා හොයාගන්න පුළුවන්. කඳ දිහා බලලා අපිට පුළුවන් ඒක බීජද ද්විබීජද කියලා හොයාගන්න. මූල පද්ධතිය බලලා තන්තු මූල පද්ධතියක්ද මුදුන් මූල පද්ධතියක්ද කියලා අපිට වෙන් කරගන්න පුළුවන් මේගොල්ලන්. පත්‍රයේ දිහා සැලකිල්ලට අරගෙන සමාන්තර නාරකෙද තියෙන්නේ ජාලාභ නාරකෙද තියෙන්නේ කියලා බලලා ඒක බීජ ද්විබීජ කියලා ගොඩවල් කරන්න පුළුවන්. පත්‍රයේ හැඩය බලලා පළල් පත්‍රය සිහින් දිගටි පත්‍රය බලලා අපිට ඒක බීජ පත්‍රද ද්විබීජ පත්‍රී ශාකද කියලා දාන්න. එහෙම නැත්නම් බීජයක් පරෝණය කරලා බලන්න. නැත්නම් බීජයක් අපි බලනවා ගලවලා. ඒතර බීජයක් අපි ගලවලා ගත්තොත් බීජ පත්‍ර දෙකක් තියෙන එකක් ගලවලා ගත්තොත් මේ එකක තියෙනවා කලලයේ තියෙන කොටස. අනාගත ශාකයේ බවට පත්වන කොටස. ඒතර මේක පැලවෙන්න පෙඟෙන්න දැම්මා දවසක් විතර පැය 24ක්. දවසින් දවස නිරීක්ෂණය කරලා මෙයාගෙන් පටන් ගන්නවා අංකුර දෙකක්. මූලාංකුරයයි බීජාංකුරය. පරෝහයේ ලෙස වැඩෙන බීජාංකුර. මූලාංකුර. මූලක් ලෙස වැඩෙන. බීජපත්‍ර දෙකක් තියෙනවා. එකක් තියෙන එකක් අපි බැලුවොත් මේ විදිහට කොටස් දෙක තියෙනවා. අපි ඊළඟට බලමු අවසාන වශයෙන් පරෝහණ ක්‍රම දෙක මම කියලා දුන්න කලින් පරෝහණය කියන්නේ බීජ පැලවීම. ඒක කියන්නේ බීජයක් පැලවෙන්න ඕන කරන සාධක අපි ඉදිරි පාඩම් වල ඉගෙන ගන්නවා. නමුත් ඔබේ දැනුමට තෙතමනය වුණ ඒකනේ අපි පැය 24ක් පෙඟෙන්න තියන්නේ. තෙතමනය වුණ සුදුසු උෂ්ණත්වයක් තියෙනවා. ශ්වසනය සඳහා ඔක්සිජන් වායුව තියෙනවා. උදාහරණ ශාක අපි බලමු අවසාන වශයෙන් උදාහරණ ශාක. ඒක බීජ පත්‍රී වලට අපි කියව උදාහරණ ශාක. සියලුම තාල වර්ගයේ ශාක. පොල්තල්, කිතුල්පුවා, ගොයම් ශාකය, බඩේරිඟු ශාකය. ඉරිඟු තිරිඟු දෙකම ගන්න. බඩේරිඟු අර ඕගොල්ලෝ කන්නේ කරක් කිය. බඩේරිඟු කරක්. අන්නේ ශාක. සියලුම තෘණ ශාක. තෘණ ශාක ඕන එකක් දාන්න පුළුවන්. ඒක බීජපත්‍රී ශාක. කඩලාන පරිසරයේ හම්බ වෙනවා ඒක බීජපත්‍රී ශාකයක්. ඒක හඳුන්වන්නේ ගිම්පොල් කිය. ගිම්පොල් ඒක බීජපත්‍රී ශාකයක්. උදාහරණය ගිම්පොල්.
දීවිජ පත්‍රිශාක ගොඩයි. මේ ටික මම තියාගන්න. අනිත් ඔක්කොම දීවිජ පත්‍රිශාක. අඹ පෙර ජම්බු කොස් දෙල් දීවිජ පත්‍රිශාක. එහෙනම් අද අප මේ පාඩම අවසන් කරනවා. මේ පාඩම හොඳින් කියවලා හොඳින් නරඹලා දී ඇති වැඩ සම්පූර්ණ කරන්න. මොන හරි ගැටලුවක් තියෙනවා නම් විමසන්න. කමෙන්ට් කරන්න. ගුණ දොස් කියන්න. එතකොට තමයි අපිට මේ පාඩම් මාලාව ඉස්සරහට තවදුරටත් තීව්‍ර කරලා අරන් යන්න පුළුවන්. අපේ අඩුපාඩු කිව්වොත් තමයි. ලයික් කරන එක විතරක් නෙවෙයි. අපේ අඩුපාඩු කියන්න ඕනේ. එන්න මේවා අඩුපාඩු කියලා. එතකොට අපිට මේ පාඩම උකට තවදුරටත් මේ සමීප කරලා දෙන්න පුළුවන්. එහෙනම් ඕගොල්ලන්ට ආයුබෝවන්.